මට මේ ලෝක දහත්වේ තුළු ලෝකයේ ඇති එකම රැකවරණය ලක්මවුනේ ඔබයි. ලේ දහත්ව සලිත වෙන ලේවරට ආමන්ත්‍රණය කරන්නට ටිබෙට් ජාතික මහින්දේවියන් දැක්වූ සමත්කම මොන තරම් ප්‍රබලයිද. තමා විසින්ම ළඟා කරගත යුතුය. එකී විමුක්තිය කිසිවෙකුට තමා වෙත ළඟා කර දිය නොහැකිය. තම විමුක්තිය අරමුණු සාධනය කර ගැනීම උදෙසා බොහෝ විටක අපි අපේක්ෂා නොකරන තරම් ගිරි දුර්ග මාර්ගවල අපට යාමට සිදුවනු ඇත. අයිබෝන් දරුවනි. අදත් සෝදානම් වන්නේ ගෙදර සිට වැඩ කිරීමේ පාඩම් මාලාවේ තවත් විශේෂ වැඩ පාඩම් මාලාවක් පාඩමක් කෙරෙහි අවධානය යොමු කිරීමට. විභාගය ළඟ එනවා. ඒ විභාගය සඳහා ඉලක්ක කරගන්නා ලද වැඩ කොටසක් කිරීම අපි මේ පාඩම් මාලාවේ අරමුණු කරගෙන තියෙනවා. අපේ ප්‍රධානතම ඉලක්කය මෙවර විභාගයේ තව හරියටම මාස 3කට ආසන්න කාලයකදී ආරම්භ වන විභාගයට හොඳම ඉලක්කයක් ලබා දීම අපේ අරමුණයි. අප විසින් කාව්‍ය නිර්මාණ කීපයක් අපට ලබා දෙනවා, රසාස්වාද 7ක් ලබා දෙනවා, සාකච්ඡා කරනවා. ඒ 7න් එකක් විභාගයේදී ලැබිය යුතුයි. එhmenan ඔබේ විෂයන්දේශී තියෙන කාව්‍ය නිර්මාණ 25ක් තියෙනවා. 25ම කේවා අවබෝධ කරගන්න. හැබැයි මා විසින් යෝජනා කරන කාව්‍ය නිර්මාණ 7 සුවිශේෂී කරගන්න. එයින් එකක් විභාගයේදී ලැබීමේ අවකාශයේ ඉඩකඩ 99.9%. එhmenan එබඳු ඉලක්කයක් කරගෙන යන ගමනේදී අපි අද සූදානම් වෙන්නේ මේ පාඩම් මාලාවේ පළමු පියවර වශයෙන් නූතන පද්‍ය සංග්‍රහයේ එන කාව්‍ය නිර්මාණයක් රසාස්වාදයේ කිරීම. රසාස්වාදයේ කිරීම පමණක් නොව මේ විභාගයට අපි තබන ඉලක්කයක් අනුමානයක්. මේ සාකච්ඡා කරන මෙන්න මේ කාව්‍ය නිර්මාණය පුතේ ඔයාලගේ විභාගයේදී ඔබට හමු වන ප්‍රශ්නේ විය හැකි, කවිය විය හැකි. එහෙනම් මම මේ කතා කරන්නේ කාව්‍ය නිර්මාණයක් රසාස්වාදයේ කිරීමක් ගැන නොවේ. ඔබේ ඊරණම කෙසේනම් යහපත් අයුරකින් විසඳාගත යුතුයිද කියන කාරණාවට පරිවිඩයක් ලබා දීමටයි මේ සාකච්ඡා කරන්නේ. එහෙනම් තෝරගන්න ලබනවා පළමු කොටම ඔබේ පාඩම් මාලාවේ රසාස්වාදයේ ඉලක්කගත රසාස්වාද අංක 1 වශයෙන් ටිබෙට් ජාතික මහින්දේවියන් විසින් රචනා කරන ලද ලක්මවුනි මගේ කාව්‍ය නිර්මාණය ඔබේ විභාගයට ඉලක්කයක් වශයෙන් පළමු කොටම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. කාව්‍ය නිර්මාණයක් රසාස්වාදයේ කිරීමේදී විභාග අපේක්ෂකයෙකු විසින් සැලකිය යුතු කරුණු විභාග අපේක්ෂකයාගෙන් ගිලිහි ගියොත් එහෙම රසාස්වාදයේ සම්පූර්ණ ලකුණු ලබා ගැනීමේ අවස්ථාව ගිලිහි යනවා. ඒ විභාග ප්‍රතිඵලයට ප්‍රබල බලපෑමක් සිදු කරනු ලබන ලකුණක් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි රසාස්වාදයේ කිරීමේදී අනුගමනය කළ යුතු පියවර මොනවාද කියලා මතක් කරලා අපි කාව්‍ය නිර්මාණ රසාස්වාදයට අවධානය යොමු කරමු. කාව්‍ය නිර්මාණය රසාස්වාදයේ කිරීමට වෙනවැයම් දරන්නා වූ රසිකයා විසින් පළමු කොටම නිර්මාණකරුවාගේ අරමුණේවත් පරමාර්ථය පසක් කරගත යුතු වෙනවා. අපේ දැන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන ටිබෙට් ජාතික මහින්දේවියන් විසින් නිර්මාණ කරන්නට බඳුන් කරන ලද ලක්මවුනි මගේ කාව්‍ය නිර්මාණය. ඒ නිර්මාණකරුවා නිර්මාණය සිද්ධ කළේ කිනම් අරමුණකින්ද කියන කාරණාව අපි පසක් කරගත යුතු වෙනවා. නිර්මාණකරුවාගේ අරමුණේවත් පරමාර්ථය පසක් කරගන්න අත්ෙක් කිසිවෙකුට කිසිම ආකාරයකින් රසයක් නම් ලද නොහැකිය. එහෙනම් දරුවනේ මේ කාව්‍ය නිර්මාණයේ අරමුණේවත් පරමාර්ථය පසක් කරගත්තොත් එහෙම අපිට රස වින්දනය කරන්න පුළුවන්, නැත්නම් රස වින්දනය අපිට කරගන්න බැරි වී යනවා. ඒ නිර්මාණකරුවාගේ අරමුණ වැදගත්ද නොවැදගත්ද කියලා පසක් කරගන්නට ඕනේ. ඒ වැදගත් ප්‍රකාශ වෙන අරමුණක්ද නොවැදගත් එකක්ද කියලා ඒ වැදගත් අරමුණ හෝ නොවැදගත් අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා නිර්මාණකරුවා විසින් උපයෝගී කරගන්නද කාව්‍යෝපක්‍රම මොනවාද, මොන වගේ කාව්‍ය උපක්‍රම භාවිතා කරලද ඒ නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණීය අරමුණ ඉෂ්ට කරගෙන තියෙන්නේ. ඒ අරමුණ ඉෂ්ට වෙලා නම් සාර්ථකයි, අරමුණ ඉෂ්ට වෙලා නැත්නම් අසාර්ථකයි. සාර්ථක අසාර්ථක භාවයේ අතර නිර්මාණද පැවතිය හැකියි. ඔන්නයි පියවර 4 අපි පළමු කොටම අවධානය යොමු කරගත යුතු වෙනවා.
ඒ පියවර හතර අවධානය යොමු කරගෙන අපි මේ කාව්‍ය නිර්මාණ රසාස්වාදයට අවධානය යොමු කරගන්නට ඕනේ. ඒ කාව්‍ය නිර්මාණයේ මෙන්න මේ පියවර අනුගමනය කරමින් අරමුණේවත් පරමාර්ථය පසක් කර ගැනීම, ඒ වගේම වැදගත් කියලා හොයා ගැනීම, කාව්‍ය උපක්‍රම මොනවාද, සාර්ථක අසාර්ථක භාවය කියන කාරණාව අපි මනෝමය වශයෙන් ඒක අධ්‍යයනය කරලා අපි විභාගයේදී දෙන පිළිතුර මේ බඳු ආකාර ඡේද පහකින් අපි උත්තරේ සපයන්නට ඕනේ, රසාස්වාද නිබන්ධනය ලියන්නට ඕනේ. ඒ ඡේද පහ හරිය පිළිවෙලට අපි ලියාගත්තොත් අපිට අපේ ලකුණු 12 උපරිම ලකුණු සංඛ්‍යාව හිමි කරගන්නට පුළුවන්. අපි කාගෙත් අපේක්ෂාව රසාස්වාදී වැඩිම ලකුණ හිමි කර ගැනීම. වැඩිම ලකුණ ඔබේ අවසාන ප්‍රතිඵලයට ප්‍රබල බලපෑමක් බව මතක තියාගන්න, රසාස්වාදී ලකුණ. එහෙනම් පළවෙනි ඡේදය අපි ලියනකොට මෙන්න මේ පිළිවෙලක් අපි සකස් කරගනිමු. පළමු ඡේදෙදි මෙන්න මේ කරුණු හතර අපි එකතු කරගන්න. මොනවද? කවිය යනු කුමක්ද? කවියා කවුරුද? අරමුණේවත් පරමාර්ථය කුමක්ද? වැදගත්ද නැද්ද? ඔය ටික දානවා පුතේ පළවෙනි ඡේදයේදී. දෙවෙනි ඡේදෙදි කරන්නේ මේ ලක්මවුනි මගේ කාව්‍ය නිර්මාණයෙන් වඩාත්ම ආකර්ෂණශීලී හොඳ රස වින්දනයක් කරන්න පුළුවන් කවියක් අරගෙන ඒ කවිය රස විඳිනවා. දෙවෙනි එකේදී සිදු කරන්නේ අපි කාව්‍ය නිර්මාණයක් අපි අරගෙන කවිය රස විඳීම. තුන්වෙනි හතරවෙනි ඡේදෙත් අපි කාව්‍ය නිර්මාණයක් ගන්නවා, ඒක රස විඳිනවා. හැබැයි දීර්ඝ වශයෙන් රස විඳින්න බෑ අපිට. ඒක කෙටියෙන් රස විඳලා අපිට සිද්ධ වෙනවා මේ ඡේදයේදීම නිර්මාණකරුවා උපයෝගී කරගන්න ලද කාව්‍ය උපක්‍රම ටික අපි අවධානය ලක් කරගන්න සිද්ධ වෙනවා. කාව්‍ය උපක්‍රම මොනවාද? ඒවා රස විඳිනේට කොච්චරනම් විවහල් වූවාද කියන කාරණාව සඳහන් කරලා අවසාන ඡේදයේ සාර්ථකයිද අසාර්ථකයිද? සාර්ථකයි නම් අපි සාර්ථකයි කියලා කියනවා, අසාර්ථකයි නම් අසාර්ථකයි කියලා කියනවා. මෙන්න මේ පියවර අනුගමනය කරනකොට පුතේ හොඳ රස වින්දනයක්, රසාස්වාදයක් අපිට කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් මතක තියාගන්න පුතේ මේ සාකච්ඡාව හොඳින් අහන්න, මේ සාකච්ඡාව අහගෙන ඉඳලා මේ රසාස්වාදයක් ලියන්න. හැබැයි පුතේ මා විසින් කියන වචන එහෙම පිටින්ම ඔබට ලිවීමට අවශ්‍ය නැහැ. මා විසින් වචන මගින් කියනු ලබන කාරණා හොඳින් සිහියේ තබාගෙන ඊට පස්සේ ඒක ඔබේ අදහස වලට පරිවර්තනය කරගන්න. ඔබේ අදහස වලට පරිවර්තනය කරලා හොඳ රසවත් භාෂාවකින් ඔබ ලියන්න. මා විසින් කියනු ලබන වචන ඒ පිටින් භාවිතා කර යුතුනේ. එස වචන පාඩම් කරන්න එපා සටහන්වල. ඒ වචන මගින් කියනු ලබන අදහස හිතට ගන්න. අදහස ඔබේ වචන වලින් ලියන්න. මේක තමයි පුතේ මේකේ තියෙන රහස තියෙන්නේ. ඒ රසතහන් පාලන කර කර ඉන්න ඕනේ නැහැ. හොඳ ගුරුවක් ඇති වෙන දේ පාලන කරන්න කමක් නැහැ. ඒ වුණාට පුතේ ඒ පාඩම් කරන ලබන වචන එහෙම් පිටින් විභාගෙ වේතු නැති බවද මතක තියාගන්න. අදහස් මතක තියාගන්න, වචන මතක තබා ගත යුතු නැත. මෙන්න මේ මූලික කාරණා ටික සිහියේ තබාගෙන අපි අවධානය යොමු කරමු. ටිබෙට් ජාතික මහින්දිනියන් විසින් රචනා කරන ලද මේ ලක්මවුනි මගේ කාව්‍ය නිර්මාණය කෙරෙහි අපි අවධානය යොමු කරමු. එන පළමුවටම කළ යුතු වෙන්නේ නිර්මාණකරුවාගේ අරමුණේවත් පරමාර්ථය මොකක්ද කියලා අවබෝධ කරගන්න. අපි අවබෝධ කරගන්න පුතේ. අධිරාජ්‍යවාදීන් අපේ රට ආක්‍රමණය කළා. 1505 දී පෘතුගීසීන්ද, 1659 දී ලන්දේසීන්ද, 1796 දී ඉංග්‍රීසීන්ද අපේ රට ආක්‍රමණය කළා. ආක්‍රමණය කළ 1715 වෙනකොට ඉංග්‍රීසීන් අපේ මුළු රටම ආක්‍රමණය කරලා යටත් විජිතයක් බවට පරිවර්තනය කළා. යටත් විජිතයක් බවට පරිවර්තනය කළා අධිරාජ්‍යවාදීන් ඒ අයගේ ඕනෑපාකම් ඉටු කරගන්න පිණිස සාධකද න්‍යාය පත්‍රය හේතු කොටගෙන ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන විපරිණාමය සිදු වුණා. අපේ රටේ තිබුණු ආර්ථික, සමාජ, සංස්කෘතික, දේශපාලනය වෙනුවට අධිරාජ්‍යවාදීන් විසින් ඔවුන්ගේ න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කරන ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලනික මෙන්න මේ අධිකාරිය බලයට අපිට යටත් වෙන්න සිදු වුණා. අපිට යටත් වෙන්න සිදු වුණා. අපි යටත් වුණාට අපි අධීන ජාතියක්. අධිරාජ්‍යවාදීන් අපිට ආක්‍රමණය කිරීමෙන් අනතුරුව අධීන වූ සිංහලයා දීනෙක් ලෙස ජීවත් වෙන්න පටන් ගත්තා. නිවහල් වූ සිංහලයා වහල් භාවය වෙළඳ ගැනීම දක්වා මිනිසා පහළට ඇදවෙනවා.
එදා අධිරාජ්‍යවාදීන් අපිට ආක්‍රමණය කරන විට අපේ ළඟ තිබුණේ සාමූහිකත්වය. සාමූහිකත්වයේ වෙනුවට අපේ හෙළ ජනතාවන්ගේ සිත් සතන් තුළ සාමූහිකත්වයේ වෙනුවට පෞද්ගලිකත්වය ගොඩනැගෙන්න පටන් ගත්තා. හෙළ ජන සමාජික විතර පැවතියා වූ බුදුදහම හේතු කොටගෙන තිබුණු මේ පරාර්ථකාමී චින්තනය අධිරාජ්‍යවාදීන් අපිට ආක්‍රමණය කිරීමෙන් ඇති වූ මේ වෙනස්කම අභිමුව අපේ හෙළ ජනතාවගේ සිත් තුළ පුතේ සිද්ධ වුණා පරාර්ථය වෙනුවට ආත්මාර්ථය. රට ජාති සමය ආරක්ෂා කරගත යුතුයි කියන පොදු හැඟීම වෙනුවට තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන ගත යුතුයි කියන තැන දක්වා මිනිසුන්ගේ චෛතසිකයේ සිතුම් පැතුම් ලඝු වෙන්නට පටන් ගත්තා. මෙන්න මේ බඳු තත්වයක් හේතු කොටගෙන මුළුමනින්ම හෙළ ජනතාව පරාදීන ජාතිය බවට පරිවර්තනය වුණා. ඒ පරාදීන ජාතිය බවට පරිවර්තන වුණා. ඒ පරාදීන වූ ජාතිය යලිනගා සිටුණු පිණිස කවිය අවිය කරගනු ලබන මහා කවියා වූයේ ටිබෙට් ජාතික ඉස්මායිල් හිමියන්. උන්වහන්සේ මේ කාව්‍ය නිර්මාණයෙන් අරමුණු කරගෙන තියෙන්නේ අර අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට නතු වෙලා වහල් භාවයේ ගොදුරක් බවට පත් වෙලා දීමේ කුසේ හැසිරෙන නිද්‍රාශීලී සිංහලයා යලි අවදි කරන්න. යලි අවදි කරමු පිණිස උන්වහන්සේ විසින් සිදු කරනු ලබන්නේ අනෙකක් නෙවෙයි. උන්වහන්සේ සිදු කරනු ලබන්නේ දේශය පිළිබඳ අභිමානයක් ඇති කරනවා. දේශය පිළිබඳ අභිමානයක් ඇති කළාට පස්සේ දේශාභිමානය පෙරට කොටගෙන යලි අපේ ජනතාව නැගී සිටිය යුතුයි කියලා උන්වහන්සේ අරමුණු කරගෙන ලැබුවා. ඒ නිද්‍රාශීලී ජාතිය අවදි කරනු පිණිස උන්වහන්සේ කවියට සවිය දුන්නා. ඒ සවියෙන් කවිය බලගැන්වුවා. ඒ බලගැන්වීමෙන් ජාතිය සවිගැන්වුවා, ජාතිය පනගැන්වුවා. මෙන්න මේක තමයි උන්වහන්සේගේ අරමුණ වුණේ. ලක්මෞනි මගේ කාව්‍ය නිර්මාණකරුවා අරමුණු කරන ලද්දේ අනෙකක් නොව මේ කාව්‍ය නිර්මාණයේ සේවනය කරනා වූ සෑම සිරිලක් වාසීන්ගේම චෛතසිකය තුළ දේශාභිමානය සහ දේශානුරාගය ජනිත කිරීමයි නිර්මාණකරුවාගේ අරමුණ වූයේ. වැදගත්ද එය? වැදගත්. ඇයි වැදගත් වෙන්නේ? මේ වහල් භාවයෙන් ජාතියම නිදහස් කරගන්නේ කොහොමද? මේ වහල් භාවයෙන් රට නිදහස් කරගන්නේ කොහොමද? මේ ආගමික වහල් භාවයෙන් නිවහල් වන්නේ කෙසේද කියන කාරණාවට මාර්ගය ලබා දීම ඇත්තටම වැදගත්. කවියකින් සිදුවිය යුතු දෙයක් නොවුවද කවියකින් ඒ සිදුවන්නේ නම් ඒ මහඟු කර්තව්‍යයක්. මහඟු කර්තව්‍යයක්. එහෙනම් රට දැසමේ නිදහස් කරගන්න පිණිස අධිරාජ්‍ය විරෝධී බලකායක් හෙළ ජන සමාජ තුළින් නිර්මාණය කිරීම වැදගත් උත්සාහයක්. ඒ වැදගත් උත්සාහය ඉටු කරගෙන සහ නිර්මාණ කරන මොනවද භාවිතා කර උපක්‍රම රාශියක් නිර්මාණ කරනවා. මේ උපක්‍රම භාවිතා කරලා දිනවා. මේ උපක්‍රම භාවිතා කර නිර්මාණ කරවා Tamanගේ අරමුණ ඉෂ්ට කරගෙන තියෙනවද? ඉෂ්ට වෙලා තියෙනවා. එහෙනම් සාර්ථකයි. මේක තමයි පුතේ මතු පිටින් අපි හිතලා බලමු ගත යුත්තේ. මතු පිටින් හිතලා බලමු අපි හිතට අරගෙන ඊට පස්සේ පුතේ අපි කතා කරන්න ඕනේ, ලියන්න ඕනේ මෙන්න මේ ඡේද පහට ගැලපෙන විදිහට. ඡේද පහට ගැලපෙන විදිහට අපි ඒක ලියන්න ඕනේ. එහෙනම් අපි පළවෙනි ඡේදය කියලා අවධානය යොමු කරමු. ඊට පස්සේ රස වින්දනයට අපි යමු. පළවෙනි ඡේදය ගැන පුංචි කාරණා කිහිපයක් කතා කරමු. කවිය යන කුමක්ද යන්න පිළිබඳව අර්ථකථනයක් පළමු කොට මේකේ අන්තර්ගත කර ලියන එක හොඳ ලිවීමට පන්නරයක්, ලිවීමට ශක්තියක්, හොඳ ආත්ම විශ්වාසයක්, රසාලිත් බවක් සහ හොඳ ප්‍රවේශයක් තියෙනවා. ඒ නිසා කවිය යන කුමක්ද යන්නට ඔබ දන්නා අර්ථකථනයකින් පිළිතුරු ලිවීම ආරම්භ කරනවා. මම මේ වෙලාවට යෝජනා කරන මේ ඡේදෙදී අපි ලියන්න හොඳයි. ජන ජීවිතී ප්‍රතික්‍රියා සපහන් කරන සූක්ෂම උපකරණය කවියයි. ජන ජීවිතයේ ප්‍රතික්‍රියා සපහන් කරන සූක්ෂම උපකරණය කවියයි. කවියන කුමක්ද කියන අර්ථකථනය කොන දෙන්න. යන අර්ථ විවරණය සාධනීය තලයකට බඳුන් කරමින් අරුත්ඵල අරුත් ගන්නමින් පරිසමාප්තීකරණයකට බඳුන් කළ කවියා ටිබෙට් ජාතික ඉස්මායිල් හිමියන්. දේශේ පිනට දේශයට සංක්‍රමණය වුණු ජාතියේ පිනට ජාතිය හා ප්‍රතිබද්ධ වුණු ටිබෙට් ජාතික ඉස්මායිල් හිමියන්ගේ නිර්මාණ චාරිකාවේ සුවිශිෂ්ට නිර්මාණයක් වශයෙන් අපිට ලක්මෞනි මගේ කාව්‍ය නිර්මාණය අපිට හඳුන්වා ගන්නට පුළුවන්. නිර්මාණකරුවාගේ අරමුණ වූයේ නිද්‍රාශීලී ජාතිය අවදි කිරීම, දේශාභිමානය ඇති කිරීම,
ජාතිකාභිමානය ඇති කිරීම, රටදය සමය බේරා ගැනීම පිණිස අධිරාජ්‍ය විරෝධී කැරැල්ලක මහා බලකායක් නිර්මාණය කිරීමට සාවී බල ගැනීම නිර්මාණකරුවාගේ අරමුණ වෙලා තියෙනවා. වැදගත් නේද? වැදගත්. නිර්මාණකරුවාගේ නිර්මාණීය වෑයම අතිශයින් වැදගත් වෑයමක් වශයෙන් අපිට නම් කරන්නට පුළුවන්. මෙන්න මේ කාරණා හතර පළවෙනි ඡේදයට අන්තර්ගත කළාට පස්සේ පුතේ අපේ පළවෙනි ඡේදය හොඳ ආකර්ෂණශීලී වේවි. අපේ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයා පිළිතුරු පත්‍රය දිහා බලලා අපේ මේ ක්‍රමවේදය ගැන සතුටුපත් වේවි. මේක ලිවීමේදී ආකර්ෂණශීලී, විචාරශීලී, පරිණත භාෂාවක් භාවිතා කිරීම වැදගත් වෙනවා. අපි පිළිතුර ලියනකොට වාර්තාමය පිළිතුරක් ලිවීමෙන් වළකින්නට ඕනේ. අපි නිර්මාණශීලී, විචාරශීලී පිළිතුරක් ලියන්නට ඕනේ. ඒ ලිවීම සඳහා මෙන්න මේ ඡේදය අපිට හේතු ගෙන්වාම පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයා අපේ ලේඛන හැකියාව පිළිබඳ, අපේ අවබෝධය පිළිබඳව, නිර්මාණශීලී භාවය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම, ඒක ඉහළ ලකුණක් ලබා ගැනීමට ප්‍රබල පදනමක් බව සිහියේ තබාගත යුතු වෙනවා. මෙන්න මේ විදිහේ පළවෙනි ඡේදය ආරම්භ කරනවා අපි. ඊළඟ ඡේද තුනට කවි තුනක් උපයෝග කරගන්න ඕනේ. තුනක්ම කිව්වට අතන මගදී ඒකේ තවත් අතිරේක ඛණ්ඩ එකතු කරගන්න පුළුවන්. ඒ සාමාන්‍ය එක ඡේදයකට එක කවියක් විතරක් උපුට ගත්තාම ඇති. හැබැයි කවි දෙක විතර රස වින්දනය කළාට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් කවි එකක් අපි උපුට ගන්නවා, කවි දෙකක විතර රස ආස්වාදයක් කළාට කිසිදු ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. එහෙමනම් අපි ඊළඟ ඡේදවලට යන්නට පෙර ඊළඟ ඡේදයට අවශ්‍ය කරනා වූ කරුණු ටික අපි කාර්ය නිර්මාණය සාකච්ඡා කිරීමෙන් අපි එකතු කර ගනිමු. ඔබට පුළුවන් මම සාකච්ඡා කරන කාර්ය නිර්මාණ වලින් ඔබ වඩා කැමති, වඩාත්ම රසාලින්ද කවි මොනවාද කියලා ඔබට දැන්ම තීරණය කරලා කියන්න පුළුවන්. ඔබට විභාගෙදී මේ කවිය රසාස්වාදයක් වගේ ආවොත් පුතේ ඔයාලා ඒ සඳහා තෝරා ගන්න නිදසුන් කවි තුන මොනවාද කියලා මේ වීඩියෝ බැලීමෙන් අනතුරුව ඔබට තීරණය කරන්න පුළුවන්. මම සමස්ත කවිය කෙරෙහි අවධානය යොමු කරනවා. සමස්ත කවියම රසාස්වාදයෙන් ලක් කරනවා. ලක් කරනකොට ඔබ තෝරා ගන්න ඔබට වඩා හොඳ කවි මොනවාද කියලා ඒව දාලා තමයි පුතේ මේ රස වින්දනය කරන්නේ. එහෙනම් මේ කාව්‍ය නිර්මාණයේ තේමාර්ථය කෙරෙහි අවධානය යොමු කළොත් පුතේ ඒකේ තියෙන්නේ ලක් මෞනි මගේ. මගේ හිතට ගන්න පුතේ මේ මාගේ දරුවාගේ පාසලයි. ඔබේ පාසලේ විශාල අකුරින් මෙසේ පූර්වක් සඳහන් කොට ඇති. මේ මාගේ දරුවාගේ පාසලයි. විශේෂයෙන්ම මේ පාසල වෙත දකින ඕනෙම වැඩිහිටියෙකුගේ සිත් සතන් තුළ පාසල කෙරෙහි විදුමෑණියන් කෙරෙහි ගෞරවාන්විත හැඟීමක් ජනිත කිරීම උදෙසා පුතේ එවැනි පූර්වක් සකස් කළා. නෙත දකින සෑම කෙනාම මේ මාගේ දරුවාගේ පාසලයි කියන හැඟීමෙන්, ඒ මගේ කියන හැඟීමෙන් ඒට ආදරය කරන්නට පටන් ගන්නවා. එබඳු මනෝවිද්‍යාත්මක කාරණාවක් පාදක කරගෙන තමයි පුතේ මේ මාගේ දරුවාගේ පාසලයි කියලා පූර්ව පාසලේ සඳහන් කළේ. ටිබෙට් ජාතිකයේ මහින්ද හිමියන්ද අර අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවෙන් තැලී පොඩි වී ගිය හෙළ ජනතාව, බියගුල්ලන්සේ මුළු ගැන්වූ හෙළ ජනතාව, අධිරාජ්‍යවාදීන්ගේ වහල් භාවයේ නිවහල් භාවයක් සිතමින් ඒ වහල් භාවයේ මුක්ති විඳිමින් මුළු ගැන්වී සිටි හෙළ ජනතාව අවදි කිරීම උදෙසා, ඒ අවදි කිරීම උදෙසා හැඟීමක් ලබා දෙනවා. ලකුන් මෞනි මගේ කියන හැඟීම බලන විදිහට දානවා. අපි කොච්චර කිව්වත් අපි අපිත්වයට කැමති මිනිස්සු කියලා අපි වැඩිපුරම කැමති මමත්වයට, මම මාගේ කියන හැඟීමට. අපි අපගේ කියන හැඟීමට වඩා මිනිස්සු වැඩිපුරම ආදරය කරන්නේ මම මාගේ කියන හැඟීමට, මමත්වයට. එහෙමනම් මගේ කියන හැඟීම ටිබෙට් ජාතික සමහින්දීමියන් මේ කාව්‍ය නිර්මාණයේ සේවනය කරන පටන් ගන්න සෑම රසිකයෙකුගේ හිත තුළ මගේ කියන හැඟීම තියෙනවා. මගේ නම් රැකගත යුතුයි, මගේ නම් ආදරය කර යුතුයි, මගේ නම් ආරක්ෂා කරගත යුතුයි. හැඟීම ඇතිවන්නේ කාගේද? සෑම කෙනෙකුගේ සිත සතන් තුළ ඇති වෙනවා. කවුද මගේ? ලක්මව්. එමතුමක් තියෙන පුතේ ලක්මව්නි. ශබ්දනගා කතා කිරීම. ලක්මව්නි මගේ. ලක්මව්නි එමතුමක් කියනවා. ලක්මව්නි කියලා කතා කරලා ඔබ මගේ කියන හැඟීම
රසිකත්වයේ තුලින් ජනිත කරන්න කවියා සමත්කම් පාලා තියෙන මාතෘකාවේ සිට වැඩූ මම උපන් බිම එක ලෙස සැලකීම කියන කාරණාව මාතෘකාව තුලින්ම කවියා රසිකත්වයට ඇතුළු කරලා තියෙනවා. එහෙනම් මමත්වකාරී හැඟීමෙන් මේ ලක්කම්මා මගේ නම් මගේ අම්මා පිළිබඳ මා තොරතුරු සොයාගත යුතුයි. ඒ පිළිබඳ අම්මා ගැන ආඩම්බර විය යුතුයි. ඒ අම්මා ගැන ආඩම්බර වුණොත් ඒ අම්මා ආරක්ෂා කරන්න කොයි දරුවෝද යොහුසුලු නොවන්නේ. සෑම කෙනෙක්ම ඒ අම්මා ආරක්ෂා කිරීම සඳහා යොහුසුලු වනවා නොවනවානයි. කාම නිර්මාණයේ ආරම්භයෙන් ලබා දෙන ප්‍රවේශය මොන්න තරම්නම් අපුරුදු පුතේ. හිතර ගන්නකෝ මේ හැඟීම අපට දුන්නානේ. ලක්මවුනි මගේ ලක්මවුනි කතා කරනවා. අපි අපේ අම්මාට කතා කරනවා මගේ අම්මේ, සොදු අම්මේ, අපේ අම්මේ. ඒ හැමතුම ඇතුලේ තියෙන ආදරණීය බව ලක්මව කෙරෙහි ඇති කරන්න උන්වහන්සේ තේමාර්ථය තුලින් සමත් වී තිබෙනවා. කාව්‍ය නිර්මාණයේ ආරම්භයේදීම උන්වහන්සේ කාව්‍ය නිර්මාණයේ සේවනය කරන සෑම රසිකයෙකුගේ සිත් තුළ ඇති කරන ලබන හැඟීම අතිශය ප්‍රබලයි. අනිර්වචනීයයි. නිර්වචනය කරන්න බැරි තරම් අපරිමාණ හැඟීමක් ඇති කර තිබෙනවා. පුතේ සමහර දෙයක් පිළිබඳව අපේ හිතේ සතුටක් ඇති වුණොත්, විමතියක් ඇති වුණොත් එහෙම අපි කොහොමද ඒක තවත් කෙනෙකුට ප්‍රකාශ කරන්නේ? ඒ ප්‍රකාශ කරන්න හදනකොට අපි අසන්න වෙනවා. මොකද ඒ අපි දුටු දේ, ඇසූ දේ, සතුට ලැබූ දේ ඒ ආකාරයෙන් දෙන්න බැරි නිසා අපි අසන්න වෙනවා. අපි කියනවා අනේ කොහොම කියන්නද මන්දා? කොහොම කියන්නද මට තේරෙන්නේ නැහැ. කියලා වැඩක් නැහැ. ඒක කොහොම කොච්චර කිව්වත් කියලා ඉවර කරන්න බැරි වෙනවා. ආදීදී අපි කියන්නේ හිත ඇතුලේ මහා රසවත් හැඟීමක්, මහා භාවමය ගුණයක් හදවතේ හිර වෙලා තියෙනකොට ඒ භාවමය ගුණේ සිත් සතන් තුළ හිර කරගෙන ඉති විද්‍යාතික මහින්දේමියන් උන්වහන්සේ මෙන්න ඒ හිර කරගත්තේ භාවමය භාවාත්මක චෛතසිකය උන්වහන්සේ මෙසේ නිදහස් කරනවා. සිතකින් සිතන බැරි තරමට කිය තිබෙන අගේ සැපතින් වැඩෙන පෙම්බර ලක්මවුනි මගේ ලබමින් පිහිට ඉටු දෙවියෙන් ගෙනුත් සගේ යහතින් ඉන්න මල් බර සල්රුටක් වගේ. ටිබෙට් රටේ උපත ලබලා ස්වදේශයට වැඩම කරලා ස්වදේශය තුල ස්වදේශීය ජනතාවගේ සිත් සතන් තුල ලක්මව කෙරෙහි ඇති කරන හැඟීම මොනතරම් නම් දුර්ලභ ගණයේ සිදුවීමක්ද. උපන් බිමට වඩා ජීවත් වෙන ලක් බිමට ආදරය කරන හිමි නමක්. සිංහලයින් වශයෙන්, හෙළයින් වශයෙන්, ලාංකිකයින් වශයෙන් අපිට ආඩම්බර වෙන්නට පුළුවන්. අපේ රට පිළිබඳව විදේශීය චරිතයක් කෝටි විද්‍යාතික මහින්දිනියන් මෙතරම් ආදරය කළේ කොහොමද? සිතකින් සිතන බැරි තරමට තිබෙනගේ අපේ ලක්කම්මාගේ ගුණාංග හිතලා ඉවර කරන්න බෑ. සිතලා ඉවර කරන්න බැහැ කියන මේ අදහස රසිකත්වයට ඇතුළු කරගන්න බැරි තරම් හිත ඇතුලේ හිර වෙනවා. හිතලා ඉවර කරන්න බැරි තරම් මොකක්ද මේ ගුණය? සිතකින් සිතන බැරි තරමට තිබෙනගේ සැපතින් වැඩෙන පෙම්බර ලක්මවුනි මගේ පෙම්බර ලක්මවුනි ප්‍රේමාදර ලක්මෑණියනි ඔබ සැපතින් ජීවත් වුණු කෙනෙක් ලබමින් පිහිට ඉටු දෙවියගෙනුත් සගේ සියලුම ඉෂ්ට දේවතාවන්ගේ ඇල්ම බැල්ම සහිත ජීවිකාව ගත කරන උත්තමාවිය ලක්මවුනි ඔබයි. මේ කාල නිර්මාණයේ කියවන සෑම රසිකයෙක් ලවා මේ ටික කියවනවා. කවුරු ගැනද? ලක්කම්මා ගැන. යහතින් ඉන්න මල්බර සල්රුටක් වගේ කවියා මොනතරම් හදවතේ ලක්මාවතාව පිළිබඳව හැඟීම් බර වුණාද? ලක්මාවතාවගේ උදාරත්වයේ කියා ගන්නට බැරි වෙච්ච විද්‍යාතික මහින්දේමියන් උපමාවක් ගෙන හැර දක්වලා අපිට කියනවා මෙන්න ලක්මව. කවුද ලක්මව? කුමක් වගේද? යහතින් ඉන්න මල්බර සල්රුටක් වගේ. සිරි ලක්කම්මා සමාන කරනවා මල්බර වුණු සල්රුකකට. සල් ගසකට නෙවෙයි සිරි ලක්මව සමාන කරේ මලින් බර වෙච්චි සල් ගසකට. සල් ගස යනු කොමක්ද? බුදුවරුන්ට බුදු වීමට සෙවන සලසා දුන් බෝධි වෘක්ෂයක්.
බුදුවරුන්ට බුදු වෙන්නට සෙවන සලසා දුන්නු වෘක්ෂයක් සල්ගස. සිරිලක් මම සල්ගසක් මොන වගේද? මලින් බර වෙච්චි සල්ගසක් වගේ. ඒ කියන්නේ සල්ගසයට බුදු වෙන්න සෙවන සලසා දුන්නා නම් මේ සල්ගස සිරිලක් මවත් ලක්දේශය තුල බුදු වීමට හෝ බෝසතුන් වීමට සෙවන සලසා දීමට තරම් මෙහෙවරක් කරනු ලබන මහා බෝධි වෘක්ෂයක් සිරිලක් මව. කවියාගේ හදවත පුරාවටම පුරපුරා පැන නැගුණු ලක්මාතාව කෙරෙහි තියෙන අපරිමාණ භක්ති ආදරය, ලෙන්ගතුකම, සෙනෙහස මොන තරම් ප්‍රබලයිද? එය පිටාර ගලනවා. සල්ගසකට මල් පිරුණු සල්ගසකට සිරිලක් මාතාව සමාන කරනවා. මේ ඇසින කිනම් හිලයාගේද තමන්ගේ ලේ ධාතුව සලිතවන්නේ. ලේ ධාතුව සලිත වෙන ලේ වලට ආමන්ත්‍රණය කරන්නට ටිබෙට් ජාතික මහින්දේවිය දැක්වූ සමත්කම මොන තරම්නම් ප්‍රබලයි දරුවනි. එය අපරිමාණ සතුටක් රසයක් ජනිත කරන්න උන්වහන්සේ තමන්ගේ කවියට පණ දුන්නා. උන්වහන්සේ ඒ කාර්යය කිරීම සඳහා මෙන්න මේ වකින් බහරගත්තා. එහෙනම් පුතේ අපිට පේනවා මොනතරම් රසබරයිද? මොනතරම් රසබරයිද? සතු වී තිබෙන කොට ඔබගේ සෙනෙහදම මුතුමිනි රණින් මට අත්වන ඵලයේ කිම පුදුම හැඟීමක් ඇති කරන රසිකයාගේ සිත් තුළ. පුදුම හැඟීමක් ඇති කරන රසිකයාගේ සිත් තුළ මොකක්ද කියන්නේ? සතු වී තිබෙන කොට ඔබගේ සෙනෙහදම සිරිලක් මවුනි ඔබේ සෙනෙහස භුක්ති විඳින මාහට රන් මිනි මුතු ආභරණ කුමකටද? රන් මිනි මුතු සොයා යන මිනිසුන්ට සිරිලක් මවගේ සෙනෙහස විඳින්න අවස්ථාව ලැබෙනවා නම් ඒ සිරිලක් මවගේ සෙනෙහස විඳින කිසිදු කෙනෙක් රන් මිනි මුතු වලට ආසා නොකරනු ඇත. රන් මිනි මුතු වලට වඩා අගේ සිරිලක් මවගේ සෙනෙහස කවුද දරුවනේ විඳින්නට අකමැති? ඔබ හිතලා බලන්න ඔබේ සමීපයේ සිටින මිතුරා මිතුරිය එයාගේ අම්මා ගැන හරි ප්‍රබල ගුණ කතන කරනවා. අම්මා තමන්ට දැක්වූ ආදරයේ සෙනෙහස ලෙන්ගතුකම ඇඳුම් පැළඳුම් යන දෙන ආකාරය, පොත්පත් ලබා දෙන ආකාරය, පාඩම් කරන ලබා දෙන සහාය දෙන ආකාරය ඔබ අසා සිටියොත් දරුවනි ඔබ ඒ ඔබේ මිතුරාගේ මිතුරියගේ අම්මා කෙරෙහි භක්ති ආදරයක් ඇති කරගන්න ලබනවා. මේ කතිබඳු ආකාර දෙයක් නෙවෙයි දරුවනි. සිරිලක් මව කෙරෙහි අපරිමාණ භක්ති ආදරයක් එකතු කරවන්න උන්වහන්සේ කවියට සවිය දෙනවා. උන්වහන්සේ පන්විතට සවිය ලබා දෙනවා. පන්විතෙන් පත්තින මත සනිටුහන් කරනවා. මෙහෙම කියන මේ රසිකයා ලවා කියවනවා මෙහෙම සිරිලක් මවට පුතු වෙමි ඔබට උපදින හැම භවයේ හැම තැනේදීම උපදින ආත්මයන් පාසා ලක්මවුනි මම ඔබේ දරුවෙක් බවට පත් වේවා. උපදින භවයකදී මේ ලක්මව තමයි තමන්ගේ මව් මාතාව බවට පත් වෙන්න ඕනියා නම් ඒ ලක්මව ආරක්ෂා කිරීමේ වගකීම තමාට පැවරෙන බව තමා මොහොතකින් හිතට ගන්නවා. පැතුමින් මගේ සිරිලක් මව වඳින් මම සියලුම රසිකත්වයේ ලවා සිරිලක් මාතාව ළඟ නමස්කාර කරනවා. මෙන්න අම්මේ මම නමස්කාර වුණා ඔබ ඉදිරියේදී උපදින ආත්මයක ඔබේ පුතු වේවා, ඔබ මගේ මව වේවා. උදේ ලේඛ කියන කතාවක්. ලේඛ කියන කතාවක් අපේ ඇගේ හිරිගඩු පිපෙන්න උන්වහන්සේ මේ කවියට සවිය දුන්න ආකාරය මොනතරම්නම් මනරම් දරුවනි. එහෙමනම් උන්වහන්සේ මේ දේශයට ආදරය කරවන්න මහා රසික පරම්පරාවක් හදන්න මේ කවිය අරමුණු කරගත් බව අපිට පැහැදිලි වෙනවා. නහමක් බලා කිසි විට හොඳ නොහොඳ පැති 18 ගලන ඔබගේ මහ කුරුණු ගති මතකයි දිගයි ගම්බීරයි කියන යුති මහවැලි කැරණි කළු ගංගල ගලා යති. අම්මේ ඔබේ කරුණා ගුණය කොයිතරම්ද කියතොත් එහෙම ඒ කරුණා ගුණය දසකට පැතිරෙනවා. ඒ කරුණා ගුණය දසකට පැතිරෙනවා. දරුවනි ඔබේ ආදරණීය මව ගැන මොහොතකට හිතන්න.
ඒ ආදරණීය මවගේ ඒ ආදරණීය චර්යාව කොයිතරම් ප්‍රබලයිද? ඔබ ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න මවගෙන් ලැබෙන මේ අපරිමාණ සෙනෙහස ඔබට කොච්චර සතුටක්ද? මේ වැදූ මව වගේ ලක් මව පුදුමාකාර කරුණා ගුණයෙන් යුක්ත වූ උත්තමාවියක් 18 ගලන ඔබගේ මහ කුළුණු ගති මතකයි දිගයි ගම්බීරයි කියන යුතුයි. හරිම දීර්ඝයි හරිම ගැඹුරුයි ගම්බීරයි ලක් මාතාවනි. මහවැලි කැලණි කළු ගංගල ගලා යති. සමන්තකූට පර්වතයෙන් නැම ඇරඹෙන්නා වූ සිව් මහා දිසාවට ගලා හැලෙන්නා වූ මේ ගංගා හතරේ ගලා හැලෙන්නේ ජලය නම් නොවේ. සිරිලක් මාතාවගේ හදවතේ බුරබුරා පැන නගින්නා වූ ඒ කරුණා ගුණයේදී දහරක් වෙලා සිව් දිසාවට ගමන් කරලා සිව් දිසාවම කරුණා ගුණයෙන් සස්ත්‍රික කරනවා සිරිලක් මාතාව. කවියාගේ කවිත්වය මොනතරම් ප්‍රතිභාපූර්ණයි දරුවනි. අපට නිර්වචනය කරලා ඉවර කරන්න බැරි තරම් ප්‍රතිභාපූර්ණ කවිත්වයක් ටිබෙට් ජාතික මහින්ද හිමියන් ළඟ තිබුණු ආකාරය කොයිතරම් මනරම් දරුවනි. අපිට පැහැදිලි වෙනවා එහෙනම් මේ සමන්තකූට පර්වතයෙන් සිව් මහා දිසාවට ගමන් කරන්නා වූ ගංගාවන් ඒ ගලා හැලෙන්නේ ජලය නොවේ. සිරිලක් මාතාවගේ හදවත පුරා පිරී යන කරුණා ගුණය. ඒ කරුණා ගුණයෙන් නොවේද මුළු රටම සස්ත්‍රීක කළේ. ඒ කරුණා ගුණය ගලාගෙන ගිහිල්ලා මහා සයුරට වැටිලා ඒ කරුණා ගුණය ලෝක ධාතුවට එකතු නොකළාද? ඒ තරමට කරුණා ගුණයෙන් පිරුණු උත්තමාවිය සිරිලක් මාතාව. කොයි මිනිසාගේද පුතේ ලේවලට ඇමතුමක් නොලැබුණේ? ලේවලට ඇමතුමක් ලැබෙනවා. මොන තරම්නම් මනරම්ද මොන තරම්නම් අපූර්වයිද? නිවනේ මිහිර රැඳි බුදුදන් අමා කිරි අමතක නොකළ යුතු කාරණාවක් තියෙනවා. මේ කවිය ලියන්නේ කවුද කියලා. මේ කවිය රස විඳින ලිව්ව කෙනා කවුද කියලාත් අපිට අමතක වෙනවා. ඒ තරමට කවිත්වයේ තියෙන අපූර්වත්වය අපිට ගෝචර වෙනවා. අමතක කරන්න එපා පුතේ. උන්වහන්සේ ටිබෙට් ජාතික ස්මහින් දෙවියන්. උන්වහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. නිවන් අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා ගිහිගෙයින් පැවිදි බිමට ඇවිල්ලා සසර ගමන කෙටි කරගන්න රෙසියෙන් පැවිදි බිමට ආපු හිමිනම. උන්වහන්සේගේ නිවන් අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා උත්තරීතර භූමිය සිරිලක් මාතාව බව සිරිලක් බිම බව උන්වහන්සේ අපිට කියනවා. විදේශී හිමිනමක විසින් ස්වදේශී අපිට කියනවා නිවන් අරමුණු සාක්ෂාත් කරගන්නවා නම් ඒ උත්තරීතර පසුබිම සිරිලක් මාතාව තනා දෙන බව. නිවනේ මිහිර රැඳි බුදුදම් අමා කිරි. මොනවද මේ ලක්මව පොවන්නේ? බුදුදහම නැමැති අමෘතය අමාව කිරි ඉරක් බවට පරිවර්තනය කරලා බුදුදහම නැමැති අමෘතයේ කිරක් බවට පරිවර්තනය කළා. ඒ කිරි අපිට පොවන්නේ මොනවද මේ? අපේ ජීවිතයක කුරුමලද යහගුණ නොවේද? සදාචාරය නොවේද? සද්ධර්මය නොවේද? ඒ සද්ධර්මය මේ තරම් දැහැමි පිළිවෙත් අන්තර්ගත රටක් ලොවේ කොතැනද? යයි හිතෙන තරමට රසිකත්වයේ සිටවිලි මේ කාව්‍ය නිර්මාණයට ආත්මගත වෙලා. පොවමින් නලවා ගන්වමින් දිරි ලොව පොද වඩන නොකැලැල් පෙම් ගුණෙන් කිරි කවරෙක් ඇද්ද මගේ සිරිලක් මවට සරේ. මුළු ලෝකෙම රටවල් දිහා බලන කල සිරිලක් මාතාව තරම් උත්තරීතර වූ උත්තමාවියක් මේ ලෝක ධාතුවේ කොතනකවත් නැත. අපිට ඇති කරන හැඟීම මොනතරම් ප්‍රබලයිද පුතේ? කොයිතරම්නම් සාධනීයයිද? අපේ ලේ කකියන අපේ ලේවල ආමන්ත්‍රණය කරන භාවමය බුද්ධිමය සංවාදයක් ඇති කරන වදන් පෙළක් උන්වහන්සේ අපිට මුදා හැරිය ආකාරය මනස්කාන්තයි නවේද? මනස්කාන්තයි දරුවනි. කඳුවන රටේ කැඳවා ලොව දසනු දෙස ඉඳුවා වඩා සමනොල මල්යන් කුස දරුවනි. බුද්ධ භක්තියත් දේව භක්තියත් ඇති කරවන සමන්තකූට පර්වතය මෙන්න ටිබෙට් ජාතික ස්මහින් දේවියෝ මතක් කර සිටිනවා. සමන්තකූට පර්වතය බුදුරජාණන් වහන්සේ ලක්බිමට වැඩම කළ තමන් වහන්සේගේ සිරිපා සලකුණ සනිටුහන් කළ මේ සුද්ධ භූමිය.
ඒ වගේම ඒ සමන්ත කොට පර්වතයේ බුදුබා සලකුණු ආරක්ෂා කරමින් අධිග්‍රහීතව සිටිනා වූ සමන් දිව රාජෝත්තමයන්න් පිළිබඳ හැඟීම අපිට ඇති නොකලාද? බුද්ධ භක්තිය, දේව භක්තිය දෙකම ඇති කළා. ඒ උත්තරීතර සුද්ධ භූමියේ හිමිකාරිය අපේ අම්මා ලක්කම්මා. උත්තරීතර හිමිකමක් ලැබුණා ලක්කම්මාට. මොකද ලක්කම්මා ඒ තරම් ගුණ ගරුකයි, ඒ තරම් ප්‍රතිපත්ති ගරුකයි. ඒ උත්තරීතර තැන හිමි කර ගැනීමට තරම් ශ්‍රී ලක්කම්ම භාග්‍යවන්ත වූවා. ඉදුවා වඩා සමනල මල් යහන් කුස සමනල මල් යහනක් බවට පරිවර්තනය කරනවා කවියා. උදුරා සමය කුල නිලබේ නපුරු විස පුදුමයි ඔබ කවන්නේ හැටි සමගී රස. ශ්‍රී ලංකා බහුජාතික රටක් වුණා. ශ්‍රී ලංකා බහුජාතික රටක් වුණා. ඒ බහුජාතික රට තුළ ශ්‍රී ලංකාව විදේශ රටවලින් එන්නා වූ අයටද ලෙස සලකන්න තරමට ආදරණීය තැනක් බවට පත් වුණා. ඒක අපිට වඩා හොඳට දන්නේ පුතේ ටිබෙට් ජාතික ඉස්මායිල් හාමුදුරුවෝ. මේ කතාව කියන ටිබෙට් ජාතික මයිස් හාමුදුරුවෝ තරම් සුදුස්සෙක්. තවත් මේ ළඟම අද ජීවත් වේද නැති තරම්. ඒ ඇයි ටිබෙට් රටේ ඉපදිලා ලක්බිමට ආපු වෙලාවේ ඒ ලක්බිමේ ජීවත් වීමේ අවසරය ලබා දීලා ශ්‍රී ලංක මාතාව උන්වහන්සේ රැකබලා ගත්ත ආකාරය උන්වහන්සේ අපිට කියනවා. ඇඟේ හිරිගඩ පිපෙනවා. උන්වහන්සේ මොකක්ද මේ කියන්නේ? ලේවලට ආමන්ත්‍රණය කරනවා. උදුරා සමය කුල නිලබේ නපුරු විස පුදුමයි ඔබ කවන හැටි සමගී රස. සමගිය කියන කාරණාව ලක්මවුනි ඔබ තරම් සතුටින් බෙදෙන සමගිය කියන කාරණාව පතුරවන්න බෙරවෑයම් දරන්නා වූ කිසිදු රටක් ලෝකේ නොමැති තරම්. සමන්ත කොට පර්වතයේ මුදුනේ බුදුබා සලකුණ තබාගෙන ජාති ආගම් කුල ભેද ආදී කිසිවක් නැතිව ભેද වින්නකමකින් තොරව සියලුම ජාතීන් මේ රට ඇතුලේ මේ ලක් මාතාවගේ ඇගේ සැලෙහි ජීවත් වෙන්න ඔබ අවසර ලබා දුන්නා. ශ්‍රී ලංකාව ආදරෙන් මේ සියලුම අය තමන්ගේම දරුවන්සේ සලකන්නට යොසුරුණු බව ටිබෙට් ජාතික ඉස්මායිල් හිමියන්ම උන්වහන්සේලාගේ ජීවන අධ්‍යක්ෂක මහා උන්වහන්සේ කියනවා. ටිබෙට් ජාතික ඉස්මායිල් හිමියන් ආපසී ක්ලාක්වනියය බැලුවම බලන්න පුතේ විදේශ රටවල උපත ලබලා ශ්‍රී ලංක මාතාව තමන්ගේ මාතාවට පරිවර්තනය කරලා ඒ මාතාවගේ ඇගේ සැනෙහි ඒ මාතාවගේ මේකේ මිය ගිය ආතාවය ඒක නෙවෙයි කියන්නේ. ඒක තමයි කියන්නේ පුතේ ලක්මව පිළිබඳ ඇති කළ යුතු හැඟීම මොනතරම් මනරම් ඇති කළාද කවියා. කොහොමද කවියා ඊළඟට කියන්නේ? තෙවරක් කිලෝ ගුරු මුනි රජු වැඩම කොට මතක් කරනවා බුදුරජාණන් වහන්සේ තෙවරක්ම ශ්‍රී ලංකා භූමියට වැඩම කරලා මේ ශ්‍රී ලංකා භූමියේ ශ්‍රීපා සලකුණු කරලා මේ භූමිය ශුද්ධවන්ත භූමියක් බවට පරිවර්තනය කළා උන්වහන්සේ. බුදු සිරිපා කමලින්ම තෙවරක්ම සංස්පර්ශනය වෙලා මේ ද්වීපය ලංකා ද්වීපය ධර්ම ද්වීපයක් බවට පරිවර්තනය කරන්න උන්වහන්සේ මේ ලක් මාතාවට අවස්ථා ලබා දුන් බව කවියා මෙනෙහි කරනවා. බුදුන් වහන්සේගේ ලංකා ගමනයන් මෙනෙහි කරලා බුද්ධ ආරම්භන ප්‍රීතියක් ඇති කරලා උන්වහන්සේ ලංකාවට වැඩම කළේ ලක් මාතාවේ තරම් උතුම් වූ පාරිශුද්ධ මවක් නිසා නෙවෙයිද? ඔව්. ඇයි උන්වහන්සේ වෙනත් රටවල් වලට නොවැඩි? ඇයි උන්වහන්සේ විසින් වෙනත් රටවල බුද්ධ ධර්ම ස්ථාපනය කිරීමට කටයුතු නොකළේ? ශ්‍රී ලංක මාතාව ඒ තරම් උත්තමාවියක් පාරිශුද්ධ කියන තැනැත්තියක් ප්‍රතිපත්ති කරපු තැනැත්තියක් තෙවරක් කිලෝ ගුරු මුනි රජු වැඩම කොට ලවමින් අරන් 500ක් සෙනග වඩ මයංගනීට වැඩම කරලා යක්ෂ සේනා පළවා හරලා මේක සුද්ධ භූමියක් බවට පත් කිරීමේ ඒ ඓතිහාසික ගෞරවාන්විත සංසිද්ධිය මහා පරිණාමීය සංසිද්ධිය කවියා මෙනෙහි කළා. සුවදී වදාලේ නම් දුක් බැහැර කොට නිවනින් මෙපිට ඔබ වෙහි රැකවරණ මට. ටිබෙට් ජාතික ඉස්මායිල් හිමියන්ද පන්හිඳ පැත්තකට දමලා උන්වහන්සේ නමස්කාර කරමින් කියනවා ශ්‍රී ලංකම්මේ නිවන තමයි මගේ උත්තරීතර අරමුණ. ඒ උත්තරීතර නිවන් අරමුණ සාක්ෂාත් කරගන්නා තෙක් මට මේ ලෝක ධාතුවේ තුරු ලෝකයේ ඇති එකම රැකවරණය ලක්මවුනි ඔබයි.
අපි ලැජ්ජ වෙන්නට ඕනේ. අපි ලැජ්ජ වෙන්නට ඕනේ. කවියා කවියෙන් කියනවනේ මේ මහා දේශාභිමානයේ ජාතිකාභිමානයේ අපිට දැනෙන්න ඕනේ. දැනෙන අපි මේ මොහොතේ සක්‍රිය වෙන්නට ඕනේ. ඒ තරමට උන්වහන්සේ අපට ලබා දෙන මේ අපූර්ව අත්දැකීම අතිශය මනරම් බව කිව යුතුයි. ධම්සෝ නිරිඳු පුත් අරහත් මිහිඳු හිමි ලංකා ගමනේ මහින්දා ගමනේ අපිට මෙනෙහි කරනවා. මුළු ශ්‍රී ලංකා වාසීන් කෙරෙහි අපරිමාණ කරුණාගුණයෙන් යුක්ත වෙලා මේ සත්‍යය කෙරෙහි අපරිමාණ භක්ති ආදරයෙන් යුක්තව ඒ සත්ව වර්ගයාගේ පැවැත්ම උදෙසා මෙලොව මරලොව ජීවිත සුභ සිද්ධිය උදෙසා මහා කරුණාගුණයෙන් පෙරදරි කරගෙන ධර්මාශෝක රජුගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මේ බුදුදහම මේ ලක්දීපේ තුල ස්ථාපනය කළ ආකාරය උන්වහන්සේ මතක් කරනවා. උන්වහන්සේ මතක් කරනවා මේ ජූනි මාසයේ පොසොන් මාසය මේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ මාසය ඒ මාසයේදී මතක් කර සිටිනවා. එහෙනම් කොහොමද කියන්නේ? ධම්මී පෙවිය සිරිමත් ඔබ ගුණට නෙමි මේ මම ඔබේ මුවට මුව තබමින් උරමි එමි අම්මිනි ඒමි මුළු ලෝකෙට ඔබ මිදෙමි. මේ ධර්මයේ මම මුවට මුව තබලා උරා ගන්නවා. උරාගෙන අම්මේ මේ උදාර වූ ධර්ම ස්කන්ධය මම මුළු ලෝකෙටම පතුරවනවා. කවුද? මම. එහෙනම් ලක්මවුනි මගේ කාව්‍ය නිර්මාණයේ ටිබෙට් ජාතික මහින්ද හිමියන් අරමුණු කළ දේ කුමක්ද? දේශයේ පිළිබඳ අභිමානයක් ඇති කිරීම. දිජාතිය පිළිබඳ අභිමානයක් ඇති කිරීම. දේශයේ පිළිබඳ අනුරාගයක් ඇති කිරීම උන්වහන්සේගේ අරමුණ වුණා. අපි දැන් කියෝ කාරණා ඇතුළේ පුතේ මේකට ගැලපෙන්න කවි ටිකක් සාකච්ඡා කරමු. දැන් අපි මේ චේන්දික කවියක් ඔබ කැමති ටිකක් ගන්න. මේකට ගන්න කැමති ටිකක් ගන්න. මේකට කැමති ටිකක් ගන්න. අරගෙන මේක කෙටියෙන් රස විඳලා කාව්‍ය උපක්‍රම මොනවාද ඉතින් අපි සාකච්ඡා කරේ. කාව්‍ය උපක්‍රම මොනවාද ඉතින් සාකච්ඡා කරේ වෙනවා. නිර්මාණ කරුවා සොකී නිර්මාණීය අරමුණ ඉස්සිත කර ගැනීම සහ උපයෝග කරගත් කාව්‍ය උපක්‍රම ගැන බලනකොට ඉස්සරෝම බලන්න ඕනේ බාහිරින් පෙනෙන ආකෘතිය. මිනිසාට අභ්‍යන්තර ආත්මයක් තියෙනවා පුතේ. මිනිසාට බාහිර කයකුත් තියෙනවා. මිනිසාට අභ්‍යන්තර ආත්මයක් වෙන බාහිර කයක් ඇත්තාසේද කවියකටද කාව්‍ය චින්තාවක් මෙන්න කාව්‍ය ආකෘතියක් තියෙනවා. මිනිසාට අභ්‍යන්තර ආත්මයක් වෙන බාහිර කයක් ඇත්තාසේද කවියාටද කාව්‍ය චින්තාවක් වෙන කාව්‍ය ආකෘතියක් තියෙනවා. චින්තනයට ගැලපෙන ආකෘතියක් භාවිතා කරන්නට ඕනේ. ඒ චින්තනයට ගැලපෙන ආකෘතිය ටිබෙට් ජාතික මහින්ද හිමියන් භාවිතා කළා. ජනකවි සම්ප්‍රදායන සිව්පද ආකෘතිය භාවිතා කළා. එයි මේ නිස්දස් භාවිතා නොකළේ. නිස්දස් කවි පුතේ නිහඬව කියවා රස විඳින කවි. සිව්පද කවි, ශබ්ද නගා ගායනා කරන කවි. මේ දේශයේ පිළිබඳ අභිමානයේ දේශය පිළිබඳ අනුරාගයේ නිහඬව හිතල වැඩක් නැහැ. මුළු ජාතියම ඇහෙන්න ගායනා කළ යුතුනේ. එහෙනම් පුතේ මෙබඳු ආකාර විප්ලවීය නාදයක් පැතිරවීම නිසා මෙබඳු ආකාර කාරණා මුළු සමාජය පුරාට පැතිරවීම නිසා වන්දම ආකෘතිය මේ ආකෘතිය උන්වහන්සේ භාවිතා කළා. මේ ආකෘතිය භාවිතා කළ උන්වහන්සේ ඇසුවන්ගේ සවන් පිනවා පළමුව සතුට ඇති කරවා දෙවනුව ආක්‍රමණශීලී හැඟීමක් තෙවනුව දේශාභිමානයක් ජනිත කරන්නට මේ ආකෘතිය සමත් වුණා. සිව්පද ආකෘතිය භාවිතා කිරීම ජනකවි සම්ප්‍රදායේ සිව්පද ආකෘතිය භාවිතා කිරීම උචිතයි. උචිත ආකෘතිය භාවිතා කළා. භාෂාව ලේඛ කියනවා දරුවෝ. මේ හදවතේ රිද්මේ වැඩි වෙනවා. පුදුම ජවයක් තමයි මේ ඇඟට එනවා දෙනවා. ඒ තරම් භාෂාවට හැකියාව තිබුණා. මේ කවියේ මේ කවි රසය අපිට එකතු කර දෙන්නේ. භාෂා භාවිතය උපයෝගී කරගන්නා ලද කවියා තමන්ගේ නිර්මාණීය වෑයම මෙබඳු ආකාරයෙන් සිදු කරන ආකාරය පැහැදිලි වෙනවා. බලන්න ධර්මණී භාෂා භාවිතා කළ ආකාරය ඒ භාෂා අපූර්වත්වය කොච්චර බලන්නකො. සිතකින් සිතම බැරි තරමට තිබෙන අගේ සැපතින් වැටෙන තෙම්බරලක් මවුනි මගේ ලබමින් පිහිට ඉටු දෙවියගෙනු සගේ යහතින් ඉන්න මල් බර සල්රුකක් වගේ. පුතේ සරලයි ව්‍යවහාරිකයි ව්‍යක්තයි භවගෝචරයි බුද්ධිගෝචරයි හැඟීම් දනවන සුළුයි ලේඛ කියන සුළුයි. භාෂා භාවිතයේ අපූර්වත්වය මොනතරම්
ප්‍රබල ලෙස කවියා භාවිතයට ගන්න ලැබුවද? භාෂා මෙතරම් බලවත්ද? ඔව් භාෂා මේතරම් බලවත්. භාෂාවට පුළුවන්කම තිබෙනවා ඒ මිනිස් චෛතසිකයන් වෙනස් කරන්න. නිද්‍රාශීලී මිනිස්සු අවදි කරන්න. බියගුළු භාවයෙන් සැඟවී මිනිස්සු නිර්භීත මිනිසුන් බවට පරිවර්තනය කිරීමට. දේශාභිමානය දේශානුරාගයක් නොමැති මිනිසුන්ගේ හදවතවල දේශාභිමානය ජාතිකාභිමානය ඇති කිරීමට භාෂාවට හැකියාව දෙන මොනවද භාෂාවට කරන හැකි? භාෂාවේ මේ සියලු දේ කළ හැකි. ඒ භාෂාව කවියා පාවිච්චි කරලා තියෙනවා. හරිම ප්‍රවේශයෙන් භාවිතා කරලා තියෙනවා. නිවනේ මිහිර රැඳිදම් බුදුදම් අමා කිරි. ඒ භාෂා භාවිතයේ පුතේ අපිට මේ කවියේ ඇතුලින් අපට ටිබෙට් ජාතික ස්මයින්දෙනියම් මේවිලා පේනවා. ඇයි? නිවන් අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා වැඩම කරන්නා මේ ගමනේ උන්වහන්සේ මේ කරන විප්ලවීය කටයුත්ත අපිට මේ කවිය ඇතුලේ භාෂාව ඇතුලේ උන්වහන්සේ මේවිනවා. එහෙනම් අපිට අවස්ථාව කොයිතරම් අපූර්වත්වයෙන් යුක්තව මේක ලබා දීලා තියෙනවද? එහෙනම් භාෂා භාවිතයේ ඉතා මනරම් අපි එබඳු ආකාර භාෂා භාවිතයේ මේ කවිය පොහොසත් බව අපි පසක් කරගත යුතු වෙනවා. මොනවද කවියා තමන්ගේ නිර්මාණීය ආරම්භ ඉෂ්ට කර ගැනීම උදෙසා උපයෝග කරගත් කාව්‍ය උපක්‍රම අතර උපමා භාවිතය මේ සමස්ත ලක්මෞනි වගේ කාව්‍ය නිර්මාණය පුරාවටම පුතේ එකම එක උපමාවයි භාවිතා කරන්නේ. ඒක පුතේ හරියටම ගණඳුරු අහසක පෑය පායා ඇති සුපුරුදු සඳක් වගේ. ගණඳුරු අහසක පායා ඇති සුපුරුදු සඳක් වගේ. එකම එක උපමාවයි. ඒයක් කොයිතරම් අපූර්ව කලාද පුතේ. යහතින් ඉන්න මල්බර සල්රුකක් වගේ. කවුද? සිරිලක් මාතාව. මොනතරම් හැඟීමක් ලබා දුන්නාද? අපරිමාණ හැඟීමක් ලබා දුන්නා. පළමු කවියේම ලබා දුන්නු උපමාව තුලින් තිගෙස්මක් හටගත් රසිකත්වය මේ කවිය පුරාවට පුදුම ආත්මීය බැඳීමක් භාවාත්මක බැඳීමක් ඇති කරන්නට මේ උපමාව සමත් වෙනවා. පුදුම අපූර්වත්වයක් තියෙනවා. ඊටාම උචිතයි ගැළපෙන රසාලිත උපමා භාවිතය සිදු කරන කවියා උපමාවට වඩා වැඩි තැනක් ලබා දුන්නේ රූපකලංකාර භාවිතයට. පැරණි විශේෂයෙන්ම කොළඹ යුගයේ මුල් පරපුරේ කවින් වැඩිපුර අවධානය කරේ උපමා භාවිතයට. හැබැයි ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ මේ කාව්‍ය නිර්මාණයේදී උපමා භාවිතයට වඩා ලබා දුන්නේ ප්‍රමුඛතාවක් රූපකාලංකාර භාවිතයට. ඒ රූපකාලංකාර භාවිතයෙන් කවින් ලබා දුන්නු රසාලිත බව කොච්චරද බලන්න පුතේ. වචන 100 ගණනකින් කියන්න ඕනේ කාරණාව එකම එක රූපකයකින් කොටු කරලා අපේ දෝතර දෙන්න උන්වහන්සේ සමත් වුණා. අපේ හිත පතුලේ නිදාගත ගැනීමට උන්වහන්සේ සමත් වුණා. මොනවාද පාවිච්චි කළ රූපක? සතු වී තිබෙන කොට ඔබගේ සෙනෙහදම සෙනෙහස් දාමයේ සෙනෙහස නැමැති දාමය රූපකාලංකාරයක් භාවිතා කළා. නිවනේ මිහිර රැඳි බුදුදම් අමා කිරි. නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමේදී බුද්ධහම අමාවක් මෙන්ම කිරක් මෙන් පෙවී ඔබයි රූපකලාවිතයක් කරනවා. ඉන්දුවා සමනල මල් යහන් කුස සමන්තකොට පර්වතයේ මල් යහනකට සමාන කරනවා. විතරක් නෙවෙයි ධම්මී පෙවිය සිරිමත් ඔබ ගුණ නැමි ධම්මී ධර්මයේ නෙමෙති මේ රූපකාලංකාර භාවිතා කරනවා. රසවත් විශාල වචන සංඛ්‍යාවෙන් කියන්න කාරණානික අඩුම වචන සංඛ්‍යාවෙන් කියන්න හැකියාව ලැබුණා. මේ කාව්‍ය නිර්මාණය තුල අවධානය යොමු කර බලන කලකුදී මේ කාව්‍ය නිර්මාණයේ සේවනයේ රසිකත්වයේ තු සුන්දර රසයක් හිතේ ඇති වෙනවා. මොකද සුන්දරය කියන්නේ? කාමාශක්ති හැඟීම. සුන්දරය කොටස් පහයි. දර්ශන සුන්දරය, ශ්‍රවණ සුන්දරය, රස සුන්දරය, ස්පර්ශ සුන්දරය. වශයෙන් සුන්දරය පහක් තියෙනවා. දැකීමේ ආශාවේදී ඇති වෙනවා නම් ඒක දර්ශන සුන්දරය. ඇසීමේ ආසාව තියෙනවා නම් ඒක ශ්‍රවණ සුන්දරය. සුවඳ විඳීමේ ආසාව තියෙනවා නම් ඒක ආග්‍රහණ සුන්දරය. ස්පර්ශ කිරීමේ ආසාව තියෙනවා නම් ස්පර්ශ සුන්දරය. රස විඳීමේ ආසාව නම් රස සුන්දරය. ශෘංගාරාත්මක සිතුවිලි ඇති වුණේ නැද්ද? දකින්න ආසෙදින් නැද්ද? අහන්න ආසෙදින් නැද්ද? අර සමන්ත කුටේ මල් යහන සමාන මල් සුවඳ විඳින්න අපිට ආසාව හිතෙන්නේ නැද්ද? ශෘංගාරාත්මක හැඟීම් ඇති කළා මේ කාව්‍ය නිර්මාණය. විතරද නෑ කරුණා රසයක් හිතේ ඇති කළා. වීර රසයක් ඇති කළා. වීරත්වයක් මගේ රටවලින් මම පිළිසිරිය යුතුයි. වීරත්වයක් හිතේ ඇති කළා. අద్భుත රසයක් සමාන්ති පුරජානන් අద్భుත රසයක් ඇති කළා. සාන්ත රසයක් ඇති කළා. ධර්මයේ නම් වූ අමා කිරි
පුතේ නිවන් මිහිර සාන්ත රසයේ ජනිත කරා. මේ ආකාරයේ බලන කල සිංහල අපිට විශේෂයෙන් හඳුන්වා දෙනු ලබන නවනලු රසයෙන් වැඩිම රස ධාරාවක් මේ කාර්ය නිර්මාණ තුළ ගොනු කරන ටිබෙට් ජාතික ස්මයින් හිමියෝ සමත්කම් පෑවා. එහෙනම් නිර්මාණ කරුවාගේ නිර්මාණීය අරමුණ අපි දන්නවා මොකක්ද කියලා. ඒ අරමුණ ඊට උනාද දේශාභිමානියක් දේශානුරාගයක් රසික සිතන තුළ ඇති වුණාද? ඔව්. අපි මේ කාව්‍ය නිර්මාණය රස විඳින්න පෙර අපේ චෛතසික ස්වභාවයට වඩා කොච්චර අපි සිතුවිලි විනාශද? මහා වීර බල පරාක්‍රමයක පිහිටි ගුණයනවා. මහා ශක්තියක් අපට දැනෙනවා. මහා තේජෝ බල හැදීමක් අපට තියෙනවා. ඒ තමයි නිර්මාණකරුවගේ අරමුණ ඉෂ්ට සිද්ධ වෙච්ච බව. එනම් නිර්මාණකරුවගේ අරමුණ ඉෂ්ට සිද්ධ වුණු සාර්ථක කාව්‍ය නිර්මාණයක් වශයෙන් අපිට දකින්න පුළුවන්. අපි සාර්ථක කියන්නේ මොන හැඟීම නිසාද? නිර්මාණකරුවගේ අරමුණ ඉෂ්ට වෙලා තියෙනවා. ඒක රසාලිකයි. එහෙනම් මේක සාර්ථක නිර්මාණයක් වශයෙන් අපි අගය කරගෙනවා. එහෙනම් මේ කාරණා ටික හොඳින් අහගෙන ඉඳලා මෙන්න මේ ආකෘතියෙන් පුතේ රසස්වාදී ලියන්න. කී සැරයක්ද ඔබට පුළුවන් නම් ලියන්න. කොහොමද ලියන්නේ? ඔබට පුළුවන් විදිහට ලියන්න. පුළුවන් විදිහට ලියලා දෙපාර තුන්පාරක් ලියලා ඒකේ හොඳම රසාස්වාදය ඔබ සාන්දකිත බලන්න. ඒක ඔබේ විභාග ප්‍රශ්නය වෙන්න පුළුවන්. වේවා වේවි උනන්දුතේ පැහැදිලි වශයෙන්ම මේ ලක්මෞනි මගේ කාව්‍ය නිර්මාණය ඔබේ ඉරණම් කතාවේ ඔබ ප්‍රධාන චරිතය බවට පත් කරන කාව්‍ය නිර්මාණය බවට පත් වෙනවා. විමසිල්ලෙන් සැලකිලිමෙන් යුක්තව අධීරී කරන්න ඔබ සැලට ජය.